from BNN24. This is BNN24 Prime Time. Live from Studio 24 in Colombo. අයිබෝන් වෙලාව රාත්‍රී 8යි සියල්ල එක් තැනකට VNN24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි ඔබ එක්වන්නේ. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම රවිදු විජයසිංහ. මම ශාරා කෝරළගේ VNN24 මුල්ම අවධානය සිරස්තල වෙත. ඉමක් නොපෙනෙන දෙමක් නැති ඉන්ධන පෝලිම්. ඉන්ධන නොමැතිවීමෙන් පොදු ප්‍රවාහනයට දැඩි බලපෑම්. පවතින ඉන්ධන තුග සැලසුම් සහගතව බෙදාහරින්නයි ජනපතිගෙන් උපදෙස්. ආහාර අර්බුදය මෙරට ජනග්‍රහණයෙන් 50%කට බලපෑ හැකි බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. ආර්ථික අර්බුදය හමුවේ 88%කට අධ්‍යාපනය අහිමි වී ඇති බව අධ්‍යාපන ලේකම් කෝපා කමිටුවේදී කියයි. දිනෙන් දින උග්‍රවන ඉන්ධන හිඟය මේ වන විට ජනතාවට දැඩි ලෙස බලපා තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව දිවාරෑ නොතකා දිගු පෝලිම් වල රැඳී සිටින අතර ඇතැම් ඉන්ධන පෙරවුම්හල් අසල රැඳී සිටින ජනතාව විරෝධතාවයේද නිරත වුණා. ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොමැතිවීම හරහා මේ වන විට පොදු ප්‍රවාහනය ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. බස් රථ ධාවනය අඩුවීමත් සමග ජනතාව දුම්රිය වෙත වැඩි වශයෙන් යොමු වෙමින් පවතිනවා. මේ අද දුම්රිය ධාවනය වූ අයුරුයි. ආයිතින් බස් එකේ යන සල්ලිත් නෑ බා. මේ අතර ඉන්ධන ගැටලුව මුල් කර ගනිමින් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පිවිසුම බස් රථ ගාල් කරමින් අවහිර කළ බස් රථ රියදුරන් අද උදෑසන විරෝධතාවයක නිරත වුණා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ මස්ථානයේ ඉදිකළ නව ඉන්ධන පිරුම්හල මගින් අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බව පවසමින් දුර පළාත්වලට යාමට පැමිණි මගින් සහ විරෝධතාවයේ නිරත වූ බස් රථ සේවකීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයට හෝමාගම පොලිසිය නිලධාරීන් පිරිසක් පැමිණියා. ඔබතුමා තමයි ගේම ඉල්ලන් හිටියේ මෙතන ඇවිල්ලා. 74 මෙතන දිනන මාරා මාරෝ තිබ්බේ ඔබතුමාට ඇවිල්ලා. කතාවේ මොනවද කතාව ඉවරයි. ඇත්ත කතාව ඒක. වාට උමනා තිබ්බේ AC බස් එකේ ගියාට වාට සුද්දා වගේ ඉන්නේ. අපි කතා කරන්නේ තාම දන්නේ නැහැ මේ ඔය ඩෙවිඩිය ලොකු මිනිස්සු දැඟලුවා දැක්කද වෙච්ච දේ ඇවිල්ලා. AC බස් වලට විතරක් ඇයි දීසල් දෙන්නේ. අපි දවස් 4යි දවස් 5යි පොලිමේ ඉන්නේ. අපිට දෙනවා තලංගම ඩිගෝමඩික තෙල් ගහ ගන්න. තලංගම ඩිගෝමඩික එකක බාර ගන්න. අපි කොහෙන්ද තෙල් ගහන්නේ? DS මාත්‍යා කියන අමතුමාගේ ඔඩොස් වල විතරයි තෙල් ගහන්නේ. මේ ඔක්කොම වාහන මේ බලන්න. මොකද කොහේ පොදු මේ අත්‍යවශ්‍ය සේවද නෑ කිසිම එකක් නෑ. මේ අත්‍යවශ්‍ය සේව නෙමෙයි තලංගම ඩිගෝමඩික තියෙන්නේ. ඉන්ධන ලබාගත හැකි ස්ථාන පාරිභෝගිකයින්ට පහසුවෙන් දැන ගැනීම පිණිස පසුගියදා මෘදුකාංගයක් හඳුන්වා දුන්නද එහි නිවැරදි තොරතුරු අඩංගු නොවන බව ජනතාව චෝදනා කරනවා. අදාළ මෘදුකාංගයේ බලා ගාල්ල පෙට්ටිගලවත්ත ඉන්ධන පිරුම්හලට ජනතාව පැමිණියත් එහි ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒක තමයි දැන් මේගොල්ලෝ කරපු අතපසු වීම මේ හදන්න බෑනේ දැන්. ඒක මේක ඇප් එකක් තියෙනවා නම් ඇත්තටම මේ ඇප් එකේ කියන එක විශ්වාසයක් තියෙනවා. මිනිස්සුන්ට වෙන තැන් වලට යන්න එපා කියලා තමයි ඇප් එකක් දාන්නේ. මේ අතර දින 5කට ආසන්න කාලයක් ඉන්ධන පොලිමේ රැඳී සිටි ජනතාවට ඉන්ධන ලබා නොදෙමින් කෑන් රැගෙන පැමිණි ජනතාවට ඉන්ධන ලබා දීම හේතුවෙන් බදුල්ල නගරයේ ඉන්ධන පිරුම්හලකද අද ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. ඊයේ උදෑසන සිට බණ්ඩාරවෙල ඉන්ධන පිරුම්හලක ජනතාව ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දිගු පෝලිම් වල රැඳී සිටියත් ඉන්ධන අවසන් වීම හේතුවෙන් එම පිරිසට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුණා. 9:00 ඉඳලා මේ වෙන්නේ සිබත්තය බැලගෙන ආවේ ගෙදර. උදේ 8ට ආවේ. තව කුසල්ද ඈ? පැය 5ක් ඇවිල්ලා මෙතන ඉඳන් නැක් කියනවා.
මේ අතර නෙළුම්දෙනිය ඉන්ධන පිරුම්හලෙන් ඊයේ දිනේ ඉන්ධන ලබා දෙන බවට සඳහන් වුවත් රාත්‍රිය වන විටත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පොලිමේ රැඳී සිටි ජනතාව විරෝධතාවයක නිරත වුණා. ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස කොළඹ නුවර මාර්ගයේ නෙළුම්දෙනිය හන්දියෙන් අවහිර කර රාත්‍රී 11ට පමණ විරෝධතාවයේ නිරත වූ අතර පසුව එම ස්ථානයට දැදිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පැමිණ විරෝධතාවයේ සමතයකට පත් කළා. පොලිමේ හැදෙනකම් බලා හිටියා. එතකොට ඒ කට්ටියන්ට කියන්න තිබ්බල බලදාරින්ද? අපේ දැම්මට තෙල් ආවේ නැහැනේ තාම. ආවේ තමයි අපි හන් දැන් බාන්නේ. ආව නිසා පොලිමේ ඉන්න ඕගොල්ලෝ. මේ අතර ලංකා කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ සභාපති කුසුම් සඳනායක මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ ඉන්ධන පිරුම්හල් අසල ජනතාව කලහකාරී ලෙස හැසිරුණුද ප්‍රමාණවත් ලෙස ඉන්ධන නිකුත් කිරීමේ ගැටලුවක් පවතින බවයි. අපිට මේ අවස්ථාවේදී පුළුවන්කමක් නැහැ ලංකා පුරාම තිබෙන පෙරමුහල් වල එක දිනයකදී සියලුම පෙරමුහල් වලට අවශ්‍ය තෙල් ලබා දීම සඳහා යම්කිසි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරලා දැනට තිබෙන තෙල් තොග කළමනාකරණය කරලා තවදුරටත් මේක බෙදා හැරීමේ ක්‍රමයක් අනාගතයේදී පවත්වගෙන යනකම් එහෙම නැත්නම් සැලසුම් කරන තාක් බොහොම කල්පනාවෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට පිරෝම්හලෙන් පිරෝම්හලට තමයි මේ තෙල් ලබා දෙන්නේ. මේ අතර ඉන්ධන පිරුම්හල් වලින් ජනතාවට පෙට්‍රල් සහ ඩීසල් ලබා දීම ප්‍රමාද කරන්නේ නැවත වරක් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට බව සමගි වෘත්තීය ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළා. අගමැති කියනවා ඊයාපු නැවත් එක්ක 40000ත් එක්ක 100%යි ජනතාවට දෙන්නේ ඉතුරු 100% අත්‍යවශ්‍යයි කියලා. ඇමති කියනවා එහෙම වුණොත් හැම එකම අත්‍යවශ්‍යයි. ඔබට රජයේ රෝහලේ වෛද්‍යවරයා අත්‍යවශ්‍ය නැහැ. ඔබලා මේ රටේ සම්පත් කොල්ල කාගෙන මේක හැදිලා ඉන්නවා. හැබැයි ජනතාව ඡන්දේ දීලා අද අසරණ වෙලායි. 24 දෙවෙනි මිල වැඩි කිරීම වෙන්නේ ප්‍රමාද ගාස්තුයි දූෂිත ගාස්තුයි සීලුමත් එක්ක ඉන්ධන මිල වැඩි කරන්න ජූනි 24 වෙනකන් ආණ්ඩුව තවත් බලන් ඉන්නවා. ඩීසල් ලබා දීම සීමා කිරීම හේතුවෙන් අද දිනේදී බස් රථ දහවනය සිදු වූයේ 120ක පමණ අඩු ප්‍රමාණයක්. මේ හේතුවෙන් ජනතාව දැඩි අසිරුතාවයකට පත් වුණා. අද දිනේ පූර්ණ වශයෙන් ඩීසල් ලැබුණේ නැහැ අපිට. ළඟමේනුත් කොටස් වශයෙන් අපිට ලැබෙමින් තියෙනවා. අපිට පුළුවන් තව දින 14ක් ලක්ෂ 6ක ඩීසල් ලබා දුන්නොත් ජනතාව මිලියන 3.5ක් හෝ 4ක් මගේ ජනතාව අපිට ප්‍රවාහනය කරන්න හැකියාව තියෙනවා. මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනයට ඩීසල් ලබා දීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඒ අනුව ඉදිරියේදී කිසිම අපහසුතාවයකින් තොරව පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබා ගැනීමට ඒ කටයුතු සලසලා දුන්නා. මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් අද මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමීමට පියවරගෙන තිබෙනවා. අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර දෙක නවතා දැමීමට පියවරගෙන ඇති අතර ඒ සඳහා දින 75ක් කාලයක් ගත වනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එම සංගමය පවසන්නේ සඳුදා සිට ප්‍රමාණවත් පරිදි දැවිතෙල් හෝ ඩීසල් තොග නොලැබුණොත් ඉදිරියේදී පැය 3යි විනාඩි 20ක හෝ ඊට වැඩි කාලයක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි. විදේශ ගතවීම සඳහා ගමන් බලපත්‍ර සාදා ගැනීමට විශාල පිරිසක් මේ වන විට ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව කරා පැමිණෙනවා. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් විදේශ ගතවීම ඉහළ ගොස් ඇති බවයි. විදේශගත වීමට විදේශ ගමන් බලපත්‍ර සාදා ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද විශාල පිරිසක් රැස්ව සිටීමේ අයුරින් ඔවුන් පවසන්නේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දින 3ක සිට පොලිමේ රැඳී සිටින බවයි. දවස් කීයක් තිස්සේ? දවස් දෙකක් තිස්සේ. පාවලා තියෙන්නේ. තුනක් තිස්සේ. ඔව්. වදා දාපුවා. බොහොම සතුටුයි. ආසියාවේ ආයස්ටර්ය. සුපිරියට වැඩේ කරලා තියෙන්නේ. අපි මෙතන ඉරාගෙන තමයි යන්නේ ඔක්කොම. මහත්තුරු ඉන්නවා නිදාගෙන නාගෙන කාගෙන. මේ ඒගොල්ලන්ට ඩොලර් ගහනෝනේ අපි යන්න කියලා හදන්නේ. මැද වෙරදී. ඊයේ පාර ඡන්දේ දාන්න ආපු කට්ටියද ඔයගොල්ලෝ? ඔව් ඔව්. තාත්තේකට ගියා. පෝලිම් මගහැරීම් සම්බන්ධයෙන් මෙහිදී උණුසුම්කාරී තත්ත්වයන්ද හටගත්තා. මේ බොරු කියන්න බෑ. මෙයා IC31 එක. මෙයා හොරට ඉන්නේ. ඔයා හොරට ඉන්නේ. ඔයා එතනු තයින් කරේ. ඔයා බොරු කියන්නේ. ඔයා බට්ට බොරු කියන්නේ. ඔයා වදරින් නෙලුවා. ඔයා වදරින් නෙලුවා. මෙයා තමයි බොරුව කිව්වේ. මෙයා තමයි බොරුව කියන්නේ. ඔයා එළියට යන්න. ඔයා එළියට යන්න දෙන්න.
කිසිම ක්‍රමවේදයක් නැහැ ඉතින් මේ වගේ. මිනිස්සු මාර විදියට දුක් විඳිනවා. දැන් 12 ඉඳලා මේ කට්ට කනවා. බුදුම සැපක්. ඒ වුණාට අපි ඉතින් ඩොලර් එකක් වගේ ගෙනාව රට වේදෙනවනේ. ඒකයි මේ රට යන්නේ. නා කියලාත් මේ බලන්නකො. මේ අතර විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යමින් පෝලන්තයේ රැකියා ලබා දෙන බවට පවසා කෝටි 6කට අධික මුදලක් වංචා කළ සිදුවීමක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම විදේශ රැකියා ආයතනයේ හිමිකරු ලෙස පෙනී සිටි පුද්ගලයා හා ඔහුගේ බිරිඳ මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට කුරුණෑගල පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. වංචනිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා බත්තර මුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අද නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වුණා. නීතියනුකූල විදේශගත වීමට ගොස් වංචනිකෙන්ට හසුවන පිරිස් අතර නීතියනුකූල නොවන ක්‍රම ඔස්සේද ඇතැම් පිරිස් විදේශගත වීමට උත්සාහ දරනවා. එවන් පිරිසක් ඊයේ ත්‍රිකුණාමලයේ සිට ඉන්දියාවට නීතියනුකූල නොවන අයුරින් සංක්‍රමණය වී තිබුණු අතර පසුව ඔවුන් ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පුද්ගලයන් 7 දෙනෙකු මෙලෙස ඉන්දියාවට නීතියනුකූල නොවන ලෙස සංක්‍රමණය වී තිබුණා. දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදා හැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පෙට්‍රල් ඩීසල් ගෑස් බෙදා හැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදා හැරීමට පියවර ගන්නා ලෙසයි. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇනවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම්හල් යොදා ගනිමින් පෞද්ගලික හා සංචාරක බස් රථ සහ පාසල් වෑන් රථවලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අනිකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත් පිරවුම්හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව සැපයීමටද අද සාකච්ඡාවේදී තීරණය කෙරුණා. මේ අතර ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පාකිස්තානයේ පූර්ණ සහාය ලබා දෙන බව පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමර් ෆාරුක් බුර්කි මහතා පවසනවා. අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වෙමින් උමර් ෆාරුක් බුර්කි මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සමීප සහ බහුපාර්ශ්වික සම්බන්ධතාව, දේශපාලන, වෙළඳ, සංස්කෘතික, ආරක්ෂක සහ සංවර්ධන සහයෝගිතාව තවදුරටත් තහවුරු කරන බවයි. පවතින තත්ත්වයෙන් මිදීමට පාකිස්තාන රජයේ සහාය ලබා දෙන බවත්, කඩිනමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා ප්‍රාර්ථනා කරන බවත් උමර් ෆාරුක් බුර්කි මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වූ කමිටුව අද රැස් වූ අවස්ථාවේදී. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වූ කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අද පෙරවරුවේ රැස් වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි කාලයේදී ලාංකීය ජනග්‍රහණයෙන් ලක්ෂ 40-50 අතර පිරිසකට බෙම ආහාර අර්බුදයේ ඍජුවම බලපෑ හැකි වත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි. මෙහිදී කුඩා දරුවන් සහ වැඩිහිටියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. බෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත් එයට අමාත්‍ය නිමල් සිරිපාල, ආචාර්ය හර්ෂද සිල්වා සහ ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යංශයේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ, යුද්ධ හමුදාව, පෞද්ගලික අංශ ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින් එක් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ බව අගමැති මාධ්‍ය ඒකකයේ පැවසුවා. බෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති දෙකක් ඇතුළත තමාට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපීම සඳහා කොට්ටාශ 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොට්ටාශ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත් පෞද්ගලික අංශයටත් බෙදා දිය යුතු බවයි. එමින්ම දීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙස අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර කලාපීය වශයෙන් තරංකාරී වෙළඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍යකාලීන හා දිගුකාලීන සැලැස්මක අවශ්‍යතාවයද අවධාරණය කර තිබෙනවා.
අර්බුදයට නිසි විසඳුම ලැබුණාද? තොරතුරු දකිමු විරාමයෙන් අනතුරුව. ඔබ යාලිත් VNN 24 සමග රවි. රට තුළ පවත්නා ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා සියලු අමාත්‍යංශ ඒකාබද්ධ වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනුකමිටුවක් පිහිටවිය යුතු බවට කෝපා කමිටුවේදී තීරණය වී තිබෙනවා. ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා කඩිනමින් තීන්දුව ගැනීම සහ ගනු ලබන ක්‍රියාමාර්ග පසුවිපරම් කිරීම එම කමිටුව පිහිටවීමේ අරමුණයි. කෝපා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාරිතිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම කමිටුව රැසූ අතර එහිදී ආහාර අර්බුදය පිටුදැකීම සඳහා සාක් ආහාර බැංකුව සහ ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය ලංකාවට ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. වෙළඳපොළ තුළ පවතින ආහාර ද්‍රව්‍යවල මිල අධික වන බැවින් රජයේ මැදිහත් වීම මත සාධාරණ මිලකට ආහාර ද්‍රව්‍ය සැපීමේ හැකියාව සොයා බලන ලෙසද කෝපා කමිටු සභාපතිවරයා එහිදී දැනුම් දී තිබෙනවා. මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දී පොහොර අර්බුදයේ කෘමිනාශක භාවිතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අර්බුදයක් ඇතිවීම සහ විදේශ විනිමය සංචිතවල හිඟකම් මත අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල නිෂ්පාදනය පහත වැඩි ඇති බවයි. මේ අතර කොවිඩ් තත්ත්වයට වඩා වැඩි අභියෝගයක් ආර්ථික තත්ත්වයේ හමුවේ අධ්‍යාපන ශාස්ත්‍රයට මුහුණ දීමට සිදුව ඇති බව අධ්‍යාපන ලේකම්වරයා පවසනවා. කෝපා කමිටුව හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ 2020 වසරේ සිසුන්ගේ ඉගෙනීම අහිමිවීම 54% පමණ වන බවයි. එහෙත් 2021 වසරේ අගෝස්තු වන විට 88%ක පමණ ප්‍රතිශතයක් දරුවන්ට ඉගෙනීම අහිමි වී තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට සිදුව ඇති බවත් කොවිඩ් තත්ත්වයට වඩා ආර්ථික තත්ත්වයේ හමුවේ උද්ගත වී ඇති තත්ත්වයේ කළමනාකරණය කර ගැනීමට අපහසු වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් MN රණවීර මහතා එහිදී පවසා තිබෙනවා. ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය වෙනුවට ඉදිරියේදී වෞචර් පතක් ලබා දීමට රජය අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර රජය මගින් ක්‍රියාත්මක කළ වගා සංග්‍රාම වැඩසටහන ප්‍රදේශ රැසකදී අද පැවැත්වුණා. කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා ආයතන 30ක එකමුතුවෙන් දියත් කළ වගා සංග්‍රාම වැඩසටහන ගල්පාත ප්‍රාදේශීය රෝහල මූලික කර ගැනීමෙන් අද පැවැත්වුණා. ආහාර හිඟයත් අරමුණු කරගෙන වගා සංග්‍රාමයක් ආරම්භ කරන ලැබුවා. අද දින මධ්‍යම කාලීන සහ කෙටි කාලීන භෝග වගා කරලා කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ආදර්ශමත් ආයතන ලෙස මේ වගා කටයුතු දිගටම කරගෙන යාම බලාපොරොත්තු වෙනවා. එක්ව වමු රට දිනවමු තේමාව යටතේ ගාලු දිස්ත්‍රික්කයේ ආහාර භෝග ප්‍රවර්ධන වැඩසටහනක් වලහන්දුව ප්‍රදේශයේදී අද ආරම්භ වුණා. අර්බුදයක් තියෙනවා කියලා හැමෝම කතා කරනවා. ඉන්ධන අර්බුදය, විදුලි අර්බුදය, ආහාර අර්බුදය. ඔය මේ අර්බුදය මොකක්ද? මේක නිර්මාණය වුණේ කොහොමද? කවුද ඒවට වගකීම් කියලා කතා කර හිටිය අපි ගොඩ ලොකු කාලයක්. දැන් තවදුරටත් අපිට ඒවයි පෝස්ට්මෝටම් තියන්න ඒව කර ඉන්න කාලයක් නෙමෙයි මේ. අපි හැමදෙනාම ලොකු වලකට වැටලායි තියෙන්නේ. මේකෙන් ගොඩ එන්න හැමදෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. මෙහිදී ගෙවතු වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වීදි නාට්‍යයක්ද රඟ දැක්වුවා. අපි මේ පණිවිඩය අරගෙන යනවා ගම් නියංගම් සිස්සාරා අනතුරුව මිරිදිය දීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස අංකොක්කාවල වැවට මත්ස්‍ය පැටවුන් නිදහස් කිරීමක්ද සිදු වුණා. මේ අතර ප්‍රජා මට්ටමින් මෙම වගා සංග්‍රාමයේ දිරිමත් කිරීමට වැඩසටහන් සංවිධානය කර තිබුණා. මුතියංගනී රජමහා විහාරස්ථානයේ මූලිකත්වයෙන් ප්‍රදේශ වාසීන්ට වගාව සඳහා මඤ්ඤොක්කා දඬු බෙදා හැරීමක්ද මෙලෙස සිදු වුණා. එහෙනම් හොඳට වගා කරන්න ඕනේ. මේ රටේ ජනතාව ඇත්තටම ආහාර අර්බුදයකට මුහුණ දිය යුතු ජාතියක් නෙවෙයි. නමුත් මේ රට තුළ ජීවත් වෙන මිනිසුන්ට අවශ්‍ය කරන ආහාරය රට තුළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වගකිය යුතු උදවිය අවශ්‍ය වැඩපිළිවෙල කිසි විදිහට කළමනාකරණය නොකිරීම නිසා තමයි ආහාර අර්බුදයකට අපිට මුහුණ දෙන්න වෙන්නේ. මේ අතර වාරිමාර්ග අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයෙන් වගා සංග්‍රාමයට ලැබෙන දායකත්වය ගැන මෙලෙස අදහස් දැක්වුවා. සෑම බින් අම්බලක්ම වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙනියන වැඩපිළිවෙලට වාරිමාර්ග අමාත්‍යාංශයේ විදියට අපිට ලබා දෙන්න තියෙන ජලය උපරිම කළමනාකරණයකින් ගොවි ජනතාව අතට ලබා දෙන්නත් ඒ ජලයම පාවිච්චි කරලා විදුලි අර්බුදයේදී ජාතික පද්ධතියට විදුලිය ලබා දෙන වැඩපිළිවෙලත් සිද්ධ කරනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී පොහොර සහනාධාරය වෙනුවට වවුචර් පතක් ගොවීන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවයි. ලෝක ආහාර සංවිධානයේ පොහොර බෑග් 3,65,000 නොමිලේ ලබා දෙනවා කියන එක දැනුම් දීලා තියෙනවා. ඒක එන්නේ එන මාස් කන්නේ. අපි ඒ අතරේ පොහොර ලබා දීම රජය කළ යුතුද නැත්නම් අපි රජයේ ගොවියට වෙනම සහනාධාරයක් වවුචර් එකක් මගින් ලබා දිය යුතුද කියන එක පිළිබඳව අපි මේ දවස්වල අදහස් විමසමින් යනවා. මොකද ඒ ඇයිට එතකොට අවශ්‍ය නම් කාබනික පොහොර ගන්නත් පුළුවන්, රසායනික පොහොර ගන්නත් පුළුවන්. ඉහළ මිලකට සහල් යන්න ඉඩ තියන්නේ නැහැ. ඒ සඳහා ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්න. මේ සූදානම තවත් කෙටි විරාමයක් ලබා ගන්නට. රැඳෙන්න අප සමග ඔබ යාලිත් VNN 24 සමග. පවතින ගැටලුවලට විසඳුම් කඩිනමින් ලබා දීමට ප්‍රමාද වීම හමුවේ එම ගැටලු තව තවත් වර්ධනය වෙමින් පවතින බව විචාරකින් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ ඉන්ධන ගෑස් අවසන් වන තුරුත් නව ඇණවුමක් ගෙන්වා ගැනීමට රජය අපොහොසත් වීම හමුවේ මේ වන විට රට තුළ ගැටලු රැසක් මතුව ඇති බවයි. රට වටේම කිලෝමීටර් ගණනක් දිග නිමක් නැති ඉන්ධන පෝලිම් රටට අවශ්‍යම මොහොතක රට වෙනුවෙන් වැය කළ යුතු මිනිශ්‍රමය පැය ගණනක් මහමගට දියවෙමින් පවතිනවා. දිවාරෑ නොබලා ඉන්ධන ගෑස් පෝලිම් වල රැඳී සිටින ජනතාවට එම පෝලිම් තුලම මිය දෙන්නටත් සිදු වෙලා මේ වන විට පෝලිම් වල සිටි දස දෙනෙකු පමණ පෝලිම් තුලම සිය අවසන් ගමන් ගොස් අවසන්. එහෙත් තවමත් මේ ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපට කෑමක් නැහැ. අපි වැස්සට තෙමෙනවා. අවුවට වේලෙනවා. පිච්චි පෙච්චි මේ ජීවත් වෙනවා. එතන අවසාන ඉන්ධන නැව එන්නේ මේ ඩීසල්. මිනිස්සුන්ට දැන් ගෑස් ටික නැහැ. අපි අත් අසරණයි මිනිස්සු මොකද්ද මේ කරන්නේ? ඒගොල්ලම අර්බුදේම අවනවා. ඒගොල්ලම ඊට පස්සේ මහ ජනතාවය තමයි ගොඩක් අපහසුතාවයට පත් වෙන්නේ. පැහැදිලිවම කියනවා මේ රට තවත් කන්න එපා. අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. උගත් මිනිස්සු ඉන්නවා. තාමත්ම කලකිරලා ඉන්නේ. ඇත්තටම මම මේ රට දහලා යන්න තමයි කල්පනා කරන්නේ. කූපන් ක්‍රමයක් දෙනවා කියන මොන ක්‍රමයේ දෙන්නත් ඉස්සෙල්ලා තියෙන්න එපා. බඩු තියෙන්න එපා රටේ. කොච්චර ලස්සනට තිබිච්ච රටක්ද මේක. කෝ ඒවා හොරකම් කරුවේ කවුද? ඒ සල්ලි ගෙට ගෙනාවම මේක දුවන්න පුළුවන්. රට මේ මුහුණ දෙමින් සිටින්නේ නිදහසින් පසු මුහුණ දෙන දරුණුතුම ආර්ථික අර්බුදයටයි. ප්‍රමාණවත් ඉන්ධන රට තුළ නොමැතිවීම හමුවේ ප්‍රවහනයත් රාජ්‍ය සේවයත් විදුලිය සැපීමත් ඇතුළු අංශ කිහිපයකටම එල්ල වී තිබෙන්නේ දැඩි බලපෑමක්. විදුලිය බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඊයේ ලැබුණු අවසන් ඉන්ධන නැවත් සමග බෙරටට අවශ්‍ය ඉන්ධන ඇත්තේ තවත් දින කිහිපයකට පමණක් බවයි. අපි ඊළඟ නෞකාව එනකන් අපි ඒක කළමනාකරණය කරගත යුතුව තිබෙනවා. ඉදිරි මාස 6ක කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලින් සහ ඉන්දියාව චීනය ඇතුළු රටවල් වලින් ඩොලර් බිලියන 6ක පමණ ආධාර අවශ්‍ය වනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා සඳහන් කළා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලේ සහාය ලැබීමට මේ වසර අවසන් වන තෙක් බලා සිටීමට සිදු වෙතයි විවිධ පාර්ශ්ව මත පළ කරනවා. ඒ අතර රට තුළ ආහාර අර්බුදයක්ද ඇතිවෙමින් පවතින බවට අග්‍රාමාත්‍යවරයා පවා අනාවැකි පළ කර තිබෙනවා. එහෙත් ඊටද ස්ථීරසාර වැඩපිළිවෙලක් දක්නට ලැබෙන්නේ නැහැ. තවමත් වගාවට අවශ්‍ය පොහොර නොලැබීම හේතුවෙන් ගොවීන් බහුතරයක් වගාවන්ගෙන් ඉවත්ව සිටිනවා. වගා කළ බිම්ද විනාශ වෙමින් පවතිනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගියදා සඳහන් කළේ බිලියන 5කට
ආසන්න ජනතාවක් හෙවත් ශ්‍රී ලංකාවේ ජනග්‍රහණයෙන් 22% ආහාර අනාරක්ෂිතතාව සහ ආධාර අවශ්‍යව සිටින බවයි. බොහෝ අඩු ආදායම් ලාභී පවුල් සඳහා එළවලු පළතුරු සහ ප්‍රෝටීන් බහුල නිෂ්පාදන වැනි පෝෂදායී ආහාර දැන් ලබාගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් මෑත සමීක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ පවුල් වලින් 86% අඩුවෙන් ආහාර ගැනීම, අඩු පෝෂදායී ආහාර අනුභව කිරීම සහ ආහාර වේල් සම්පූර්ණයෙන්ම අතහැරීම වෙත යොමු වන බවයි. අපි එදාට අම්බු කල කන මිනිස්සු අද රස්සාට ගියොත් අපි ගෙදර අද කන්න පුළුවන් නැත්නම් නෑ. ගෙදර දරු පවුල 4-5 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට කන්න දෙන්න විදියක් නෑ. මොකද අපිට ගෑස් නැතුව මොකද මේ කොළඹ දරක් නෑනේ. මේ දවස් දෙකකින් ඉඳන් පොලිමේ කන්න නැහැ, වතුර නැහැ, කාට එකක්වත් නැහැ. අර්බුදයේ ආරම්භව මාස ගණනක් ගියද තවමත් මේ ගැටලුවට විසඳුම් ලබා දීමට බලධාරීන් සමත්ව නොමැති බවත් අවසන් ඉන්ධන සහ ගෑස් නැව එනතුරුත් අලුතින් ඉන්ධන හෝ ගෑස් නැවක් ගෙන්වා ගැනීමට පියවර ගත් බවක් තවමත් දක්නට නොලැබෙන බවත් විචාරකයින් චෝදනා කරනවා. විධිමත් සැලැස්මක් නැතිකොට දිගින් දිගටම ජනතාව බැටකනු අවසාන මොහොත වෙනකං තෙල් පිළිබඳව මේ අවසාන නැව නානා ප්‍රකාරයේ අස්ථාවර කතන්දර කියලා මේ විදියට ජනතාවත් සමග වේලු කරන්නට එපයි කියලා මේ පාලකයන්ට අපි අවධාරණය කරනවා. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත්තේ යයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ චෝදනාවලට තමන් නිවැරදි කරු බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ ඊට අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී 2009 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කොට ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම් විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. අද එම නඩුව කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ආයිෂා නිසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ විත්තිකරුට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා පත්‍රයේ සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි. ඊට අදාළ සංශෝධිත චෝදනා පත්‍රයේ පිටපතක් අධිකරණයට බහර දුන් අතර එම සංශෝධිත චෝදනා පත්‍රයේ පිටපතක් විනිසුරුවරයා විසින් විත්තිකරුටද බහර දෙනු ලැබුවා. අනතුරුව එම සංශෝධිත චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ කියවනු ලැබුවා. එහිදී විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ එම චෝදනාවට තමා නිවැරදි කරු බවයි. අනතුරුව නඩුව මේ මාස 28 වනදා කැඳවන ලෙසද අධිකරණය නියම කළා. මේ අතර 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රියපදවා තරුණයෙකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලේ චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ දේශන ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. එම නඩුව අද කොළඹ මහාධිකරණය නාමල් බල්ලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහිදී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් පවත්වාගෙන යාම සඳහා තවදුරටත් ලේඛන පැමිණිල්ල වෙතින් අපේක්ෂා කරන බව සඳහන් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ පැමිණිල්ල විසින් ලබා දිය යුතු ලේඛන රැසක් දැනටමත් විත්තිය වෙත ලබා දී ඇති බවයි. විත්තිය විසින් ඉල්ලා සිටින ඇතැම් ලේඛන පැමිණිල්ලට පවා සොයා ගැනීමට අපහසු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කෙසේ වෙතත් ලබා දිය හැකි ලේඛන තිබේ නම් ඒවා ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව දන්වා සිටියා. ඉන් අනතුරුව චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ චෝදනා පත්‍රය කියවා දීමට පෙර ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියා. ඒ අනුව අදාළ මූලික විරෝධතාව පිළිබඳ දේශනය ලබන 27 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා. දැන් රටවටින් වාර්තාව පුවත් කීපයක සාරාංශය රැගත් රවුන්ඩ් අප් 24. පිටකොටුව හා මාලිගාවත්ත ප්‍රදේශවලදී වෙළඳසල් 4ක් වටලා රුපියල් 1,86,95,000ක මුදලක් හා රුපියල් ලක්ෂ 4කට අධික වටිනාකමකින් යුත් විදෙස් මුදල් තුකයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් වැල්ලවත්ත කොළඹ 15 අලුත්කඩේ සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25-51 අතර වයසේ පසුවන්නන්. තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රවේශ දොරටුවේ රාජකාරී නිරත පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබාගෙන සේදෙවි හානි කරගෙන තිබෙනවා.
අද දහවල් ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති අතර සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 11 සිට ඉරිදා පස්වරු 3 දක්වා පැය 16ක කාලයක් කොළඹ 5 සහ 6 ප්‍රදේශවලට ජල සැපීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපුහන මණ්ඩලය පවසනවා. එබැවින්ම කොළඹ 4 ප්‍රදේශයටද අඩු පීඩනයක් යටතේ ජලය සැපෙන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ. පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ නිවසක අනාරක්ෂිත වැසිකිලි වලකට බැටි මාස 20ක් වයසති බිලින්දෙක් සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා. බිලින්දා නිවස තුළ පෙනෙන්නට නොසිටි බැවින් සිදු කළ සොයා බැලීමකදී බිලින්දා වැසිකිලි වලට බැටි ඇති බව දෙමව්පියන් දැක තිබෙනවා. පසුව පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන පිටත් බිලින්දා මිය ගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. එසමගින් සියල්ල එක් තැනකට ගෙන ආවීන 24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. දෙස්විදෙස් සහ ක්‍රීඩා තොරතුරු දැන ගැනීම සඳහා පිවිසෙන්න www.vn24.lk අපගේ වෙබ් අඩවිය වෙත. හම්ම රාත්‍රී 10ට මම රවිදු විජය සිංහ. මම ශාරා කෝරලකේ. සුබ රාත්‍රියක්. From BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo.